පුතේ අද 2023 පන්ති ආරම්භ කළා උගන්නන 13 වෙනි දිනේ. මීට කලින් දවස් 12ෙම උගන්නපු වීඩියෝ YouTube නාලිකාවේ තියෙනවා. ඕන දරුවෙකුට බලන්න පුළුවන් නැවත නැවත. පුතේ අද දවසේ මාතෘකාව කරගන්නේ ආර්ථික සම්පත්. අද දවසේ අපේ මාතෘකාව ආර්ථික සම්පත්. ලස්සන ලියන්න මාතෘකාව ආර්ථික සම්පත්. අද දවසේ මාතෘකාව ලස්සනට ලියන්න මොකක්ද? ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් අපි ඉංග්‍රීසි කියනවා economic resource. economic resource. පුතේ ආර්ථික සම්පතක් කියන්නේ මේකයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න. භාණ්ඩ සේවා නිෂ්පාදනයට යොදා ගන්න. සීමිත සැපයුමක් තියෙන. සීමිත සැපයුමක් තියෙන. සීමිත සැපයුමක් තියෙන. හිගකමකින් යුක්ත. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. එහෙනම් පුතේ කොහොමද කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න. සීමිත සැපයුමක් තියෙන. ටිකක් තියෙන. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. එහෙනම් මොකක්ද පුතේ ආර්ථික සම්පත් කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න. සීමිත සැපයුමක් සහිත. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සීමිත සැපයුමක් සහිත. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. එහෙනම් පුතේ මතක තියාගන්න මොකක්ද? ආර්ථික සම්පත් කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිපදවා ගන්න යොදා ගන්න මේ නිෂ්පාදන සම්පත් අතරින්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න නිෂ්පාදන සම්පත් අතරින් සීමිත සැපයුමක් තියෙන. ටිකක් තියෙන. සීමිත සැපයුමක් තියෙන. ඒ කියන්නේ ටිකක් තියෙන. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ නමක් ආර්ථික සම්පත්. එහෙනම් අද අපේ මාතෘකාව මොකක්ද? ආර්ථික සම්පත්. මොකද ආර්ථික සම්පත් කියන්නේ? භාණ්ඩ හා සේවා නිපදවන්න යොදා ගන්න සීමිත සැපයුමක් ඇති. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා ආර්ථික සම්පත්. right. ලියමු දෙයක් වාක්‍ය. යදිමු. සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව 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 කමාවක් දාලා නතු බෑ නතර ගන්න පුතේ.
සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව. සාපේක්ෂව ප්‍රත්‍යයෙන් සැපයුම සීමා සහිත සැපයුම සීමා සහිත සැපයුම සීමා සහිත සැපයුම සීමා සහිත හිගකමකින් යුක්ත සැපයුම සීමා සහිත හිගකමකින් යුක්ත හිගකමකින් යුක්ත හිගකමකින් යුක්ත නිෂ්පාදන සාධක නිෂ්පාදන සාධක නිෂ්පාදන සාධක सामान्य पैन निष्पादन साधक सामान्य पैन आर्थिक संपत्ति वे निष्पादन साधक आर्थिक संपत्ति वे निष्पादन साधक आर्थिक संपत्ति वे මම කියනකොට සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත හිගකමකින් යුක්ත නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. ආයතනයක් සමාජයේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත හිගකමකින් යුක්ත නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. आर्थिक संपत्ति वे මෙම ආර්ථික සම්පත්වල මෙම ආර්ථික සම්පත්වල මෙම ආර්ථික සම්පත්වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක මෙම ආර්ථික සම්පත් තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙකයි. හරිද? right. එහෙනම් පුතේ මෙන්න මෙහෙම කියන්න. ඔය නිෂ්පාදන සම්පත් අතරින් නිෂ්පාදන සාධක අතරින් උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් තියෙන. ටිකක් තියෙන. හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. එහෙනම් සීමිත සැපයුමක් තියෙන හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. එහෙනම් මේක සැරේ මතක තියාගන්න. මොකද ආර්ථික සම්පත් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සීමිත සැපයුමක් සහිත හිගකමකින් යුක්ත සම්පත්. පුතේ මේ ආර්ථික සම්පත් වල ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මේ ආර්ථික සම්පත් වල ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මෙන්න පුතේ ප්‍රධාන ලක්ෂණ දෙක. මොකක්ද? පළවෙනි එක තමයි පුතේ සීමා සහිත වී. පළවෙනි ලක්ෂණය මොකක්ද? සීමා සහිත වී. දෙවෙනි ලක්ෂණය පුතේ විකල්ප ප්‍රයෝජන පැවති. විකල්ප ප්‍රයෝජන පැවති. එහෙනම් අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? මේ ආර්ථික සම්පත්වල සීමිත සැපයුමක් සහිත මේ හිග සම්පත්වල
ප්‍රධාන ලක්ෂණ දෙකයි. මොකද්ද පුතේ? එක සීමා සහිත වීම. දෙක විකල්ප ප්‍රයෝජන පැවතීම. අපි එක ලියලා පැහැදිලි කළා දෙක ලියලා පැහැදිලි කරමු. right? අංක 1 ලියන්න. පුතේ රතු පෑන අරගෙන අංක 1 සීමා සහිත වීම. 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 right. අංක 1 සීමා සහිත වීම. හරි. සීමා සහිත වීම. මේ බලන්න පුතේ. අපි කියනවා මෙන්න මෙහෙම. මේ සම්පත් ගත්තම උවමනාවන්ට සාපේක්ෂව බැලුවම ඉතාම සීමිතයි. වගා කළ හැකි ඉඩම් ඉතාම සීමිතයි. කර්මාන්තශාලා ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙනවා. ශ්‍රමිකයෝ ඉතාම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. එහෙනම් පුතේ මේ භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් ටික ඉතාම සීමිතයි. ලෝකෙ මොන රටේ ගත්තත් භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් ටික ඉතාම සීමිතයි. අපි මිනිස්සු හැමෝටම සහල් වුණයි, බත් වුණයි, ප්‍රධාන ආහාරය. හැබැයි සහල් වගා කරන්න පුළුවන්, වී වගා කරන්න පුළුවන් කුඹුරු ඉඩම් තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඉතාම සීමිත ප්‍රමාණයක්. වගා කරන්න නිෂ්පාදන කටයුතු කරන්න ශ්‍රමිකයෝ අවශ්‍යයි. හැබැයි ශ්‍රමිකයෝ රටේ ඉන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. එහෙනම් පුතේ මෙන්න පළවෙනි ලක්ෂණය. මොකද්ද පළවෙනි ලක්ෂණය? සීමා සහිත වීම. right. එයට දෙලියන්න පුතේ මෙන්න මෙහෙම. යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේලා යොදාගත හැකි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේලා යොදාගත හැකි. ආර්ථික සම්පත් සම්භාරය සීමා සහිත වේ. මම ආයෙ කියනවා පුතේ පළවෙනි කරුණ යටතේ පැහැදිලි කිරීම. යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේලා යොදාගත හැකි ආර්ථික සම්පත් සම්භාරය ඉතා සීමිත වේ. සීමා සහිත වේ. ආයෙ කියනවා යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා සපුරා ගැනීමට අවශ්‍ය
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේලා යොදාගත හැකි ආර්ථික සම්පත් සම්භාරය සීමා සහිත වේ. හරිද? right. පළවෙනි එක නම් සම්පත්වල ආර්ථික සම්පත්වල පළවෙනි ලක්ෂණය සීමා සහිතයි. දෙවෙනි ලක්ෂණය පුතේ විකල්ප ප්‍රයෝජන පැවතීම. අංක 2 විකල්ප ප්‍රයෝජන පැවතීම. විකල්ප ප්‍රයෝජන පැවතීම. විකල්ප ප්‍රයෝජන පැවතීම. විකල්ප ප්‍රයෝජන පැවතීම. right. මොකද පුතේ මේ විකල්ප ප්‍රයෝජන කියලා කියන්නේ? විකල්ප ප්‍රයෝජන විවිධ ප්‍රයෝජන. පුතේ මේ බලන්න හොඳට. පුතේ මේ යම්කිසි සම්පතක් තුලින් එකිනෙකට වෙනස් ප්‍රයෝජන රාශියක් ගන්න පුළුවන්. යම්කිසි සම්පතක් තුලින් පුතේ එකිනෙකට වෙනස් නිෂ්පාදන කටයුතු රාශියක් ඉටු කර ගන්න පුළුවන්. මේ බලන්න හොඳට. ඔන්න තියෙනවා පුතේ ඉඩම් අක්කර එකක්. ඉඩම් අක්කර එකක් තියෙනවා. මෙන්න මේ අක්කර එකේ කරන්න පුළුවන් දේවල් පුතේ. තේ වගාව කරන්න පුළුවන්. එළවලු වගා කරන්න පුළුවන්. පොල් වගා කරන්න පුළුවන්. පොල් වගා කරන්න පුළුවන්. කුරුඳු වගා කරන්න පුළුවන්. මෙන්න මේවට කියනවා පුතේ මොන ප්‍රයෝජනද? විකල්ප ප්‍රයෝජන. මොනවද මේ? විකල්ප ප්‍රයෝජන. එහෙනම් ඉඩම් අක්කර එක කියන සම්පතේ මෙන්න පුතේ කරන්න පුළුවන් විකල්ප ප්‍රයෝජන. විවිධ ප්‍රයෝජන මොනවද? තේ වගා කරන්න පුළුවන්. පොල් එළවලු වගා කරන්න පුළුවන්. පොල් වගා කරන්න පුළුවන්. කුරුඳු වගා කරන්න පුළුවන්. පතලක් කපන්න පුළුවන්. නේද? ඕතරම් කාර්යයක් තියෙනවා. මේවට කියන්නේ මොකක්ද? විකල්ප ප්‍රයෝජන. මෙන්න නගරයක් අයිනේ පුතේ ගොඩනැගිල්ලක් තියෙනවා. නාගරික ප්‍රදේශයක් තියෙන ගොඩනැගිල්ල. මොනවද මේකෙන් තියෙන විකල්ප ප්‍රයෝජන? අපිට මේකේ හෝටලයක් දාන්න පුළුවන්. හෝටලයක් දාන්න පුළුවන්. අපිට මේකේ සිල්ලර කඩයක් දාන්න පුළුවන්. සිල්ලර කඩයක් දාන්න පුළුවන්. අපිට මේකේ ගාමන්ට් එකක් දාන්න පුළුවන්. ගාමන්ට් එකක් දාන්න පුළුවන්. මෙන්න මේවට කියනවා පුතේ මොකක් කියලාද කියන්නේ? විකල්ප ප්‍රයෝජන. පුතේ මේ ආර්ථික සම්පත්වල දෙවෙනි ලක්ෂණය තමයි මේ ආර්ථික සම්පත්වල පුතේ එකකට එකක් වෙනස් විකල්ප ප්‍රයෝජන රාශියක් තියෙනවා. නේද? දැන් පුතාලගෙද ඉඩම ගන්නකො. ඔය ඉඩමට විකල්ප ප්‍රයෝජන රාශියක් තියෙනවා. මොනවද? තේ වගා කරන්න පුළුවන්. පොල් වගා කරන්න පුළුවන්. රබර් වගා කරන්න පුළුවන්. කුරුඳු වගා කරන්න පුළුවන්. නේ? කහයි කුරු ගම්බීස් වගා කරන්න පුළුවන්. නේද? ඔන්න ප්‍රයෝජන. නේද? අන්න පුතේ ආර්ථික සම්පත්වල තියෙන දෙවනි ලක්ෂණය තමයි මේ ආර්ථික සම්පත්වල තියෙන මොන ප්‍රයෝජනද? විකල්ප ප්‍රයෝජන හෙවත් විවිධ ප්‍රයෝජන. එක සම්පතක් කාර්යයන් ගණනාවකට යොදාගත හැකි. ලියන්න යටින් කිසියම් සම්පතක් කිසියම් සම්පතක් එක් නිශ්චිත කාර්යයකට පමණක් කිසියම් සම්පතක්
එක් නිශ්චිත කාර්යයකට පමණක් කිසියම් සම්පතක් එක් නිශ්චිත කාර්යයකට පමණක් සීමා නොවන බවත් කිසියම් සම්පතක් එක් නිශ්චිත කාර්යයකට පමණක් සීමා නොවන බවත් සම්පත් විවිධ කාර්යයන් සඳහා සම්පත් විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බවත් සම්පත් විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බවත් මින් අදහස් වේ. සම්පත් විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බවත් මින් අදහස් වේ. right. ආයි කියන්න පුතේ කිසියම් සම්පතක් එක් නිශ්චිත කාර්යයකට පමණක් සීමා නොවන බවත් කිසියම් සම්පතක් එක් නිශ්චිත කාර්යයකට පමණක් සීමා නොවන බවත් සම්පත් විවිධ කාර්යයන් සඳහා මාරු කළ හැකි බවත් මින් අදහස් වේ. හරිද? එතන විලාත්තේ එනම් විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිත කළ හැකි බවයි. විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිත කළ හැකි බවයි. විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිත කළ හැකි බවයි. හරිද? right. එහෙනම් සම්පත් වල ලක්ෂණ දෙකයි මොකද පුතේ? හිග සීමිතයි, විකල්ප ප්‍රයෝජන සහිතයි. හරිද? උදාහරණ කියලා මෙන්න මේක දාගන්න පුතේ. උදාහරණ කියලා මේක දාගන්න. ගොඩනැගිල්ල. right අසන් දාගන්න. පුතේ පුතට කාරණකව මතක් කරනවා මොකක්ද? ලංකාවේ තියෙන තරඟකාරීම විභාගය තමයි උසස් පෙළ විභාගය. මේක ඔබේ ජීවිතයේ තීරණාත්මක විභාගය. මම හැමදාම කියනවා. ඔබ අනාගතේ කරන රස්සාව මොකක්ද? ඔබේ අනාගත ජීවන තත්ත්වය මොකක්ද? ඔබ සමාජයේ ජීවත් වෙන්නේ කෙසේද කියන එක තීරණය කරන තීරණාත්මක විභාගය. මේ විභාගයට පුතේ සතියේට පැය එකමාරක් දෙකක් ඉගෙනගෙන මදි. එහෙම කරන බොරුවක් පුතේ. ලෝකේ තියෙන තරංගකාරීන් විභාගෙට ලියන්න සතියේට පැය එකමාරක් ඉගෙනගෙන ඇති කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. ඒ වගේ බොරු කරන්න බෑ පුතා. අපේ අරමුණ ප්‍රතිඵල. අපි යන්නේ ප්‍රතිඵල හඹාගෙන යන පන්තිය. නේද ඔබ දන්නවා? ගිය අවුරුද්දේ මාතෘ දිස්ත්‍රික්කේ 3 6 9 8 11 13 14 17 28 ඔයගේ ඉලක්කම් රාශියක් ප්‍රතිඵල රාශියක් බීගර පන්ති අකුරැස්සයි මොරෝකයි පන්ති දෙකෙන් විතරක් ළමයි 45ක් විශ්වවිද්‍යාලයට ගියා. පන්ති දෙකකින් ඒ පුතේ වැඩිපුර වැඩ කරපු නිසා. එහෙනම් මය පුතාට ආරම්භයේ ඉඳලම අපි වැඩිපුර වැඩ කරනවා. මේක නිකාර විභාග කිට් වල දනිපනි ගාලා එහෙම හරියන්නේ. හරිද? right. එහෙනම් පුතාට සිකුරාදා 4 6 කියන දවස වෙලාවත් ඉරිදා 8:30 10:30 කියන වෙලාවත් කියන දෙකම තියෙනවා. දරුවෙක් කියන ආයිසරයක් කියන්න කියලා මොකක්ද? ලිව පුතේ. එනම් විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිත කළ හැකි බවයි.
එනම් විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිත කළ හැකි බවයි. right? උදාහරණයක් දාන්න. ඉඩම්මක් කර එකක් තියෙන මෙන්න විකල්ප ප්‍රයෝජන. ගොඩනැගිල්ලක් තියෙන මෙන්න විකල්ප ප්‍රයෝජන. හරිද? right. හරිද? right. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත සම්පත්. සම්පත් වලට තියෙන ලක්ෂණ දෙක මොකක්ද? සීමිත වීමයි විකල්ප ප්‍රයෝජන පැවතීමයි. එක සීමිත වීම, දෙක විකල්ප ප්‍රයෝජන පැවතීම. දැන් පුතේ අපි යම් වැදගත් විභාග ප්‍රශ්න ගණනාවක් වෙන සංකල්පයක් පටන් ගන්නයි හදන්නේ. හරිද? අපි මේ ආර්ථික විද්‍යාව වෙන විභාග ප්‍රශ්න රාශියක් අහන්න හරිද? අහන්න කොටසක් අපි ආරම්භ කරන්නයි හදන්නේ. හරිද? right. මේ පාඩමෙන් අනතුරු මේ කොටසෙන් අනතුරු පුතේ අපි තව මේ කොටස් දෙකකට බෙදනවා. නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට බෙදනවා. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත් කියලා මේ කොටසෙන් අනතුරු කරන්නේ. නිෂ්පාදන සම්පත්, ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත් කියලා බෙදීමක් තියෙනවා. ඒක මේ කොටසින් පසුවයි කරන්නේ. හරිද? right. යම් පුතේ අලුත් මාතෘකාවකට යනවා. ලැබෙන අලුත් මාතෘකාව හිගකම. හිගකම scarcity. හිගකම scarcity. ලස්සනට මාතෘකාව ලියගන්න. විශාල විභාග ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා අපි ඒවත් කරනවා. හිගකම scarcity. ඔන්න අද අලුත් මාතෘකාවක්, අලුත් තැනක්. right. දැන් අපි ඉගන්නද්දී විවිධ ගුරුවරු පාඩම් ටික පෙළගස්සලා තියෙන්නේ Tamanට ආවේනික ක්‍රමයකට. මේ මගේ ක්‍රමය. හරිද? මේ මම යන ක්‍රමය. ආර්ථික සම්පත් කතා කළා, හිගකම කතා කළා. ඊට පස්සේ අපි කතා කරනවා ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්, මේවා අතර තියෙන වෙනස්කම්, ආර්ථික භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩ. මගේ පිළිවෙල මේ. හරිද? right. හිගකම. scarcity. ආර්ථික විද්‍යාවේ සම්දිස්ථානමය තැනකයි ඔබ ඉන්නේ. මෙතන විභාග ප්‍රශ්න රාශියක් තියෙනවා. අද දවසේ අපි මේක කතා කරලා විභාග ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරන්නත් ඕන. හරිද? right. පුතේ හිගකම කියන්නේ මෙන්න මේකයි. පුතේ මේ අපි කිව්වා ආර්ථිකක මිනිසුන්ගේ උවමනාවන් අසීමිතයි. උවමනා අසීමිතයි. මොකද කියන්නේ? උවමනා අසීමිත වේ. අපි කියනවා මිනිසුන්ගේ උවමනාවන් අසීමිතයි. අපි අර කිව්ව නේද? ඇහැට පේන දේ, දකින දේ නේද? දිවට රස දැනෙන දේ උවමනයි. මිනිස්සු වෙච්ච අපේ ස්වභාවයෙන් මේ මත උපන් සෑම මිනිසෙකුගේම උවමනාවන් අසීමිතයි. ඒක මේ ලංකාවට විතරක් සීමා වෙච්ච, මේ දකුණු ආසියාවට සීමා වෙච්ච එහෙම සංකල්පයක් නෙවෙයි. මුළු ලෝකෙටම සාධාරණ වෙච්ච, මුළු ලෝකෙමටම අදාළ පොදු තත්ත්වය තමයි පුතේ මිනිස්සුන්ගේ උවමනාවන් අසීමිතයි. දැන් ඔබ බලන්න, ඔබට සල්ලිත් තරම් කඩේ පෙළට ගියාම, නගරයට ගියාම අර කඩසාප්පු වල ඇහැට පේන දේවල්, දකින්න දේවල් ඌමනයි. ඇහැට පේන දේවල්, දකින්න දේවල් අපිට ඌමනයි. පැහැදිලිද? අපේ ඌමනාවන්ගේ සීමාවක් නැහැ, අසීමිතයි. හැබැයි පුතේ දැන් අපි මොහොතකට කලින් ඉගෙන ගත්තා මෙන්න මේ උවමනාවන් ඉෂ්ට කරන්න තියෙන ආර්ථික සම්පත් සීමිතයි. අපි කියනවා පුතේ සම්පත් සීමිතයි.
සීමිත සම්පත්. මෙන්න මේ උවමනාවන් ඉෂ්ට කරන්න තියෙන සම්පත් ඊටාම සීමිතයි. මේ උවමනාවන් ඉෂ්ට කරන්න තියෙන සම්පත් ඊටාම සීමිතයි. හරිද? එහෙනම් බලන්න ලක්ෂණය මොකක්ද? මිනිස් උවමනාවන් අසීමිතයි. හැබැයි ඒ උවමනාවන් ඉෂ්ට කරන්න තියෙන භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් ඊටාම සීමිතයි. එහෙනම් මොකක්ද සංකල්ප දෙක? මිනිස් උවමනා අසීමිතයි, සම්පත් සීමිතයි. දැන් පුතේ අපි මෙන්න මේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බලලා කියනවා අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් හිග. මොකද කියන්නේ? අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් හිගකමකින් යුක්තයි. එහෙනම් මොකද කියන්නේ පුතේ අපි? මේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බලලා කියනවා සම්පත් හිගයි. සම්පත් හිගයි. එහෙනම් පුතේ හිගකම කියන්නේ මෙන්න මේක. හිගකම එකේ නිර්වචනය. අපි කියන මේ ආර්ථික විද්‍යාවේ පදනම හිගකම. මේ සංකල්පය තමයි පුතේ වැදගත්ම සංකල්පය. අපි ඉස්සරහට සාකච්ඡා කරනවා මේකේ විශාල වශයෙන්. පුතේ හිගකම කියන්නේ මෙන්න මේකයි. යම් අවස්ථාවක ආර්ථිකයක මිනිසුන්ගේ අසීමිත වූ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පවත්නා සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම හිගකම ලෙස හැඳින්වේ. අපි දැන් මේ දෙක සාපේක්ෂව බලමු. සංසන්දනය කළ බලන්න. මොකද්ද සංසන්දනය කළ බලන්නේ? උවමනා සහ සම්පත්. මෙන්න උවමන. මෙන්න සම්පත්. අපිට මේ දෙක සංසන්දනය කරලා මේ දෙක සාපේක්ෂව බලන්න. අපි කියනවා උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. මෙන්න සම්පත් ප්‍රමාණවත් නැහැ. සම්පත් මොකයිද? සම්පත් එකයි. ඉල්ලනවා භාණ්ඩ ලක්ෂයක්. උවමනයි භාණ්ඩ ලක්ෂයක්. හැබැයි සම්පත් තියෙන්නේ 5000ක් හදන්න විතර. සසඳනවා. සංසන්දනය කළ කියනවා උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. සම්පත් හිගකමකින් යුක්තයි. එහෙනම් පුතේ හිගකම කියන්නේ මේක. යම් අවස්ථාවක ආර්ථිකයක මිනිසුන්ගේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව මිනිසුන්ගේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පවත්නා සම්පත් ප්‍රමාණවත් නොවීම හිගකම ලෙස හැඳින්වේ. දැන් පාඩම් කරමු නිර්වචනය මතකයේ තියාගමු. යම් අවස්ථාවක ආර්ථිකයක මිනිසුන්ගේ අසීමිත මිනිස් උවමනාවන්ට කොහොමද පුතේ? සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීම හිගකමයි. හරිද? right. යා. ලියමු යටින්. යටිම. හිගකම යනු හිගකම යනු රතු පෑන ගමු අතට. හිගකම යනු අසීමිත මිනිස් උවමනා. අසීමිත මිනිස් උවමනා. අසීමිත මිනිස් උවමනා. අසීමිත මිනිස් උවමනා.
සපුරා ගැනීම සඳහා අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා සමාජය සතු අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා සමාජය සතු සම්පත් සම්භාරය සපුරා ගැනීම සඳහා සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. මම ආයෙ කියනවා පුතේ. හිගකම යනු අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. හිගකම යනු අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි. අනුමතේ සම්පත් ප්‍රමාණවත් රුල කරලා සාමාන්‍ය පැන ලියමු පුතේ. රුල කරලා සාමාන්‍ය පැන ලියමු. යම් අවස්ථාවක ආර්ථිකයක අසීමිත වූ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පවත්නා සම්පත් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හිගකම සංකල්පයෙන් අදහස් වේ. කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හිගකම සංකල්පයෙන් අදහස් වේ. මම ආයෙ කියන්න පුතේ. යම් අවස්ථාවක ආර්ථිකයක අසීමිත වූ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පවත්නා සම්පත් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හිගකමෙන් අදහස් වේ. යම් අවස්ථාවක ආර්ථිකයක අසීමිත මිනිස් වුවමනාවන්ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පවත්නා සම්පත් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව මින් අදහස් වේ. එහෙනම් මොකද කියන්නේ? කොහොමද මේ සම්පත්තින්ගේ මෙච්චර වුවමනා සපුරා ගැනීමේ හැකියාවක් නැහැ සම්පත් හිගයි. කිසිසේ මෙන්න උඹ ලක්ෂ ගන්න සම්පත් මේ ලක්ෂය යොමුන භාණ්ඩ හදන්න පුළුවන් 5000යි. එහෙනම් මේ 5000න් කිසිසේ අසීමිත මිනිස් වුණා සපුරාලීමේ හැකියාවක් නැහැ සම්පත් හිගයි. පැහැදිලිද? right. රූලර් කරලා යන්නේ. රූලර් කරලා රූල මැදින් රූල මුලින් පටන් ගන්න. රූලර් කරලා රූල මුලින් පටන් ගන්න. හිගකම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ. හිගකම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ. හිගකම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ කමාවක් දාන්න. හිගකම පිළිබඳ ප්‍රශ්නය පැන නගිනුයේ කමාවක් දාන්න. right. පුතේ මෙන්න හිගකම පැන නගින්න හේතු දෙකයි. එක පුතේ මිනිස් උවමනාවන් අසීමිත වීම. දෙක සම්පත් සීමිත වීම. මොකද පුතේ හිගකම පැන නගින්න හේතු දෙක? පළවෙනි එක පුතේ මිනිස් උවමනාවන් අසීමිත වීම. අසීමිතයි මිනිසුන්ගේ උවමනාව. දෙවෙනි එක පුතේ සම්පත් සීමිත වීම. එනමයි පුතේ මතක තියාගන්න කතාව. හිගකම ප්‍රශ්නය පැන නගින්න හේතු දෙකයි. මොකද පුතේ හේතු දෙක? එක මිනිස් උවමනාවන් අසීමිත වීම. දෙක සම්පත් සීමිත වීම. right. අංක එක ලියන්න. දෙ පැන නගිනුයේ කියලා කමාවක් දාලා හරි ලස්සනට නෝට් එක ලියන්න පුතේ. නැත්තම් මතකයට යන්නේ නැහැ. කමාවක් දාලා යටින් අංක එක කියලා දාන්න. අංක එක යම් දෙන ලද අවස්ථාවක අංක එක යම් දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ උවමනා යම් දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. යම් දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. යම් දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. right. එහෙනම් හිගකම ප්‍රශ්නයට හේතු දෙකයි. මොකක්ද හේතු දෙක? පළවෙනි එක පුතේ එක මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. දෙවෙනි එක ලියන්න පුතේ අංක දෙක යම් දෙන ලද අවස්ථාවක සමාජය සතුව ඇති. යම් දෙන ලද අවස්ථාවක සමාජය සතුව ඇති. යම් දෙන ලද අවස්ථාවක සමාජයේ සතුව ඇති සම්පත් ප්‍රමාණය සීමිත වීම. දෙවෙනි එක යම් දෙන ලද අවස්ථාවක සමාජයේ සතුව ඇති සම්පත් ප්‍රමාණය සීමිත වීම. යම් දෙන ලද අවස්ථාවක සමාජයේ තත් සම්පත් ප්‍රමාණය සීමිත වීම. එහෙනම් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැති එක තමයි හිගකම. හිගකම ඇති වෙන්නේ හේතු දෙකයි. මොකක්ද පුතේ? යම් දෙන ලද අවස්ථාවක
මිනිසුන්ගේ උවමනා සීමිත වීම. 2 යම් දින ලද අවස්ථාවක සමාජයේ සතු ඇති සම්පත් ප්‍රමාණය සීමා සහිත වීම. දෙවෙනි කෘතිය ආයෙ කියන්නම්. යම් දින ලද අවස්ථාවක සමාජයේ සතු ඇති සම්පත් ප්‍රමාණය සීමිත වීම. අංක 2 යම් දින ලද අවස්ථාවක සමාජයේ සතු සම්පත් ප්‍රමාණය සීමා සහිත වීම. සීමිත වීම. හරිද? right. හොඳයි. පුතේ ලෝකේ හැම රටකටම තියෙන ප්‍රශ්නය නෝක. ලෝකේ හැම රටකටම තියෙන ප්‍රශ්නය නෝක. මොකක්ද ප්‍රශ්නේ? මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි, සම්පත් සීමිතයි. ତොර සීමිත සම්පත් ඩිංගකින් මිනිස්සුන්ගේ උවමනා ඉෂ්ට කරන්නේ කොහොමද? සීමිත සම්පත් ඩිංගකින් මිනිස්සුන්ගේ උවමනා ඉෂ්ට කරන්නේ කොහොමද? ලෝකේ හැම රටකටම තියෙන පොදු ප්‍රශ්නය ඕක. ලෝකේ හැම රටකටම තියෙන පොදු ප්‍රශ්නය ඕක. පැහැදිලිද? right. ලිප් යටින් රුල කරලා යන්න. මෙම ලක්ෂණ දෙක පවතින තාක් මෙම ලක්ෂණ දෙක පවතින තාක් මෙම ලක්ෂණ දෙක පවතින තාක් හිගකම යන ප්‍රශ්නයෙන් මිදෙන්නට කිසිදු පුද්ගලයෙකුට ආයතනයකට හෝ රටකට හිගකම යන ප්‍රශ්නයෙන් මිදෙන්නට කිසිදු පුද්ගලයෙකුට ආයතනයකට රටකට නොහැකි. ආය කියන්න පුතේ මෙම ලක්ෂණ දෙක පවතින තා හිගකම යන ප්‍රශ්නයෙන් මිදෙන්නට කිසිදු පුද්ගලයෙකුට ආයතනයකට හෝ රටකට නොහැකි වේ. හරිද? right. මම පුතේ ගන්න පුතාට විභාග ප්‍රශ්නයක් කරන්න. ටගල් මේ ටියුට් එක ගන්න. පුතාගේ ටියුට් එක ගන්න. ටියුට් එක අරගෙන එන්න පුතේ. පිටු අංක 44. පිටු අංක 44ට එන්න. පෙළන් පිටු අංක 44. නිබන්ධන නැති දරුවෙක් ඉන්නවනම් මේ පන්ති ඉවර වෙච්ච ගමන් 0.71 560 5134ට WhatsApp පණිවිඩයක් දාන්න. ඇඩ්‍රස් එක දාන්න. නමයි දුරකථන අංක දෙකකුයි දාන්න. දින 3ක් ඇතුළත ඔබට නිබන්ධන නිවසට ලැබෙනවා. 0.71 560 5134ට නමයි දුරකථන අංක දෙකකී WhatsApp කරන්න. ඔබේ නිවසට නිබන්ධන ලැබෙනවා. හරිද? හරි. අපි යනවා පුතේ 44 පිටුවට එන්න. දැන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා පුතාට මේ ප්‍රශ්න ඇතුළත්.
right. ඔබට ඔය පේන්නේ 2015 සහ 2016 විභාග ප්‍රශ්න දෙක. උත්තර කරන්න. 44 වෙනි පිටුව පුතේ. වීඩියෝ එක බලන දරුවා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබ කොහේ කොතනක ඉඳියත් දින 4ක් 3ක් ඇතුළත සියලු නිබන්ධන දීලා තියෙනවා 4ක්. ගුරුවත් පොත, විෂය නිර්දේශය, පළවෙනි ටියුට් එක, මේ මාසේ ටියුට් 4ම ඔබට නිවසට ලැබෙනවා. මේ අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ප්‍රශ්න දෙකක් තියෙනවා පුතේ. 2005 2016 කරමු. මොකක්ද උත්තරේ? හොඳට හිතන්න පුතේ. මම ටිකක් පැහැදිලි කරලා විභාග ප්‍රශ්න කරන්නේ. තාම පැහැදිලි කරනවා. අර එතකොට පුතා තේරෙනවා මේ විභාගෙදී අහන්නේ මොනවද? නේද? මම විභාග ප්‍රශ්න කරන්නේ ඒකයි පුතේ. ତර පුතාට තේරෙනවා විභාගෙදී අහන්නේ මොනවද කියලා. ඩිංග පැහැදිලි කරලා පාස් පේපර් ටිකක් ගන්න. හොඳයි. මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නේ හොඳට බලන්න. ඔව් මට පේන දරුවෝ උත්තර දානවා. තාම දක්ෂ දරුවෝ ටිකක් අපිට මේ සැරේ එකතු වෙලා ඉන්න බවක් පේනවා. හරි. 2005 ප්‍රශ්නේ ගන්න පුතේ. මොකද්ද 2005 ප්‍රශ්නේ අහන්නේ? සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නය වනුයේ. සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නය වනුයේ. මොකද්ද පුතේ? උත්තරාංකය හැම රටකටම පොදු ප්‍රශ්න මොකක්ද? පුතේ හැම රටකටම පොදු ප්‍රශ්න මෙන්න මේකයි. මොකක්ද? මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. සම්පත් සීමිතයි. හැම රටකටම මුහුණ දෙන ප්‍රශ්න තමයි පුතේ සීමිත සම්පත් වලින් අසීමිත උවමනා සපුරා ගැනීමේ හැකියාව නැතිවීම. පළවෙනි එකට පුතේ උත්තරාංක 4 අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිගකම බාධාවක් බවයි. පළවෙනි උත්තරේ 4 අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිගකම බාධාවක් බවයි. දරුවෙක් අඳින්න ඉරක් අඳින්න උත්තරාංක 4 යටින් ඉරක් අඳින්න දරුවෙක්. right හොඳයි. ඇති දැන් අඳිනවා ඉරි පටපට ගන්න. උත්තරාංක 4. දෙවෙනි එක 2016 ටිකක් අලුත් ප්‍රශ්නයක්. දෙවෙනි එකට මොකක්ද උත්තරේ? ආර්ථික විද්‍යාවේ හිගකම සංකල්පයෙන් අදහස් වනුයේ. මොකක්ද පුතේ අදහස් වෙන්නේ? උත්තරාංක 2. මොකක්ද? පවත්නා සම්පත් වලින් මිනිසුන්ගේ උවමනා කිසිසේත් සපුරාගත නොහැකි තත්ත්වයක. පවත්නා සම්පත් වලින් මිනිසුන්ගේ උවමනා කිසිසේත් සපුරාගත නොහැකි තත්ත්වයකි. එහෙනම් පුතේ බලන්න. පළවෙනි එකට උත්තරය 4, දෙවෙනි එකට උත්තරය 2. දරුවෝ විශාල ප්‍රමාණයක් මෙසේජ් කළා නිවැරදි පිළිතුර. හරිද? right. හොඳයි. හරි. ඔන්න ප්‍රශ්න දෙකකුත් කළා. පැහැදිලිද? දෙකම හරි ගියා ගොඩක් අයගේ. දැන් අපි යමු පුතේ තවත් මාතෘකාවකට. හරිද? right. ලෙන්ති මාතෘකාව. ලැබිලසට ආර්ථික විද්‍යාවේ හිගකම සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු කරුණු. ආර්ථික විද්‍යාවේ
හිගකම සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු කරුණු. ලස්සන ලියන්නේ ආර්ථික විද්‍යාවේ හිගකම සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු කරුණු. right. ආර්ථික විද්‍යාවේ හිගකම සම්බන්ධව අවධාරණය කළ යුතු කරුණු. right. හිගකම පිළිබඳ අවධාරණය කරන්න ඕන කරුණු තහවුරු කරන්න ඕන කරුණු. හරිද? right. එතකොට අපි මේ සංකල්ප ඉගෙන ගන්නවනේ. මේ සංකල්පෙදී අපි ඉගෙන ගන්න ඕන අවධාරණය කරන්න ඕන කරුණු ටිකක් තියෙනවා. පළවෙනි එක ලියන්න පුතේ අංක 1 සාපේක්ෂ සංකල්පයක් බව. අංක 1 සාපේක්ෂ සංකල්පයක් බව. සාපේක්ෂ සංකල්පයක් බව. පළවෙනි එක ලියන්න පුතේ සාපේක්ෂ සංකල්පයක් බව. හිගකම ප්‍රශ්නයේදී අවධාරණය කරන්න ඕන පළවෙනි කරුණ තමයි පුතේ මොකක්ද? සාපේක්ෂ සංකල්පයක් බව. සාපේක්ෂ සංකල්පයක් බව. පුතේ මෙන්න හිගකම සංකල්පයේදී අවධාරණය කරන්න ඕන පළවෙනි එක මොකක්ද? සාපේක්ෂ සංකල්පයක් බව. පුතේ මොකක්ද මේ සාපේක්ෂ සංකල්ප කියලා කියන්නේ? පුතේ යම්කිසි දෙකක් සංසන්දනය කරලා ගොඩනගන සංකල්පවලට කියනවා සාපේක්ෂ සංකල්ප. යම්කිසි දෙයක් සංසන්දනය කරලා සසඳා බලලා ගොඩනගන සංකල්ප වලට කියනවා පුතේ සාපේක්ෂ සංකල්ප. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්කෝ. මට කියන්නකෝ මෙන්න මේ බබා A කියන බබා මිටිද උසයිද මිටිද? මේ A කියන බබා උසයිද මිටිද? මට කියන්නකෝ මොකක්ද? උසයිද මිටිද? නෑ මොකුත් සද්දයක් නෑ. උසයිද මිටිද මොකක් කියන්නේ? මම අහනවා මෙන්න මේ. මම තව බබෙක් අදිනවා. B. දැන් කියන්න මට A බබා මිටිද? ඔව්. ඔබ කියනවා A බබා මිටි. මිටි. කොටයි. මම අහන පුතාගෙන් ඔබ එහෙම කිව්වේ කොහොමද? ඔබ එහෙම කිව්වේ ඒ බබා විතරක් දිහා බලන්නේ. ඒ බබා විද්‍යා විතරක් බලන්න. දැන් ඔහොම බලලා ඒ බබා දිහා විතරක් බලන්නේ නේ? ඔබ ඒක කිව්වේ B බබාට සාපේක්ෂව බලලා. මොකද්ද පුතේ සාපේක්ෂව බලනවා කියන්නේ? සංසන්දනය කරලා බලන්න. සාපේක්ෂව බලලා නැත්නම් සංසන්දනය කරලා බලන්න. සාපේක්ෂව බලලා නැත්නම් සංසන්දනය කරලා බලන්න. පුතේ හිගකමත් එහෙමයි. අපි සම්පත් හිගය කියලා කියන්නේ සම්පත් දිහා විතරක් බලලා නෙවෙයි. අපි සම්පත් හිගය කියන්නේ සම්පත් දිහා විතරක් බලලා නෙවෙයි. සම්පත් දිහා විතරක් බලලා නෙවෙයි. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බලලා. අන්න කතාව.
අපි පුතේ සම්පත් හිගයි කියන්නේ සම්පත් දිහා විතරක් බලලා නෙවෙයි. තේරුණා? අපි සම්පත් හිගයි කියන්නේ සම්පත් දිහා විතරක් බලලා නෙවෙයි. කොහොම බලලාද පුතේ? උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බලලා. කොහොමද පුතේ? උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බලලා. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බලලා. එහෙනම් පුතේ අපි සම්පත් හිගයි කියලා කියන්නේ අපි සම්පත් ප්‍රමාණවත් නෑ හිගයි කියන අපේ මාතෘකාව සම්පත් හිගකම සංකල්පයේ ගොඩනගන්නේ සම්පත් දිහා විතරක් බලලා නෙවෙයි. මොකම බලලා උවමනාවන්ට සාපේක්ෂව බලලා. එහෙනම් අපි කියනවා හිගකම සංකල්පය ගොඩනගන්නේ සාපේක්ෂව බලලා. මොකටද සාපේක්ෂව බලලා? සම්පත් වලට සාපේක්ෂව බලලා. එහෙනම් අපි කියනවා හිගකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව බලලා ගොඩනගෙන සංකල්පයක්. right? යා. ලියමු ඊළඟට. ලියන්න. සාපේක්ෂ සංකල්පයක් බව. එයට ලියන්නේ යම් දෙන ලද සම්පත් සම්භාරයක් යටතේ 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 හිගකමක් ඇති කරනු ලැබේද නොලැබේද? හිගකමක් ඇති කරනු ලැබේද නොලැබේද? ප්‍රශ්නාර්ථ ලකුණු දෙකක්. ලැබේද ප්‍රශ්නාර්ථයක්, නොලැබේද ප්‍රශ්නාර්ථයක්. ලැබේද නොලැබේද? යන්න තීරණය කරනුයේ යන්න තීරණය කරනුයේ යන්න තීරණය කරනුයේ යන්න තීරණය කරනුයේ එමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබන 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 උවමනා ප්‍රමාණය මතය එමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබන උවමනා ප්‍රමාණය මතය එමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබන උවමනා ප්‍රමාණය මතය. මම ආයෙ මුල ඉඳලා කියනවා පුතේ. පුතා ලියා ගන්න බැරොත් AG කියලා ටයිප් කරලා එවන්න ආයෙසරයක් කියනවා. ආයෙසරයක් කියනවා. again. හරියි right. යම් දෙන ලද සම්පත් සම්භාරයක් යටතේ හිගකමක් ඇති කරනු ලැබේද නොලැබේද යන්න තීරණය කරනුයේ එමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබන උවමනා ප්‍රමාණය මතය. එමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරන උවමනා ප්‍රමාණය මතය. ආයි කියනවා යම් දෙන ලද සම්පත් සම්භාරයක් යටතේ හිගකමක් ඇති කරනු ලැබේද නොලැබේද යන්න තීරණය කරනුයේ එමගින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබන උවමනා ප්‍රමාණය මතය. හරිද? right. දැන් එනම්
මිනිස් උවමනාවන්හි ප්‍රමාණය. එනම් මිනිස් උවමනාවන්හි ප්‍රමාණය එනම් මිනිස් උවමනාවන්හි ප්‍රමාණය සාපේක්ෂව බැලීමේදී එනම් මිනිස් උවමනාවන්හි ප්‍රමාණය හා සාපේක්ෂව බැලීමේදී. අයිපොට බලන්න වාක්‍ය. එනම් මිනිස් උවමනාවන්හි ප්‍රමාණය හා සාපේක්ෂව බැලීමේදී. එනම් මිනිස් උවමනාවන්හි ප්‍රමාණය හා සාපේක්ෂව බැලීමේදී. එනම් මිනිස් උවමනාවන්හි ප්‍රමාණය හා සාපේක්ෂව බැලීමේදී. හිගකම නිර්වචනය කළ යුත්තේ සාපේක්ෂ අර්ථයකින්ය. හිගකම නිර්වචනය කළ යුත්තේ සාපේක්ෂ අර්ථයකින්ය. සාපේක්ෂ අර්ථයකින්ය. හිගකම නිර්වචනය කළ යුත්තේ සාපේක්ෂ අර්ථයකින්ය. හරිද? රයිට්. හොඳයි හොඳ උස්මක් ගන්න. සාපේක්ෂ අර්ථයකින් හොඳ උස්මක් ගන්න. රයිට්. හිගකමේදී අවධාරණය කරන්න ඕන දෙවනි කරුණ. හිගකමේදී අවධාරණය කරන්න ඕන දෙවනි කරුණ. දෙක. සෑම සමාජයකටම පොදුයි. 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 හොඳයි. මේ බලන්න කතා. මේ හිගකම ප්‍රශ්නය පැන නගින්න හේතු වන කරුණු දෙක පුතේ මේ විශ්වයේ තියෙන හැම රටකටම පොදු. මේ විශ්වයේ තියෙන හැම රටකටම පොදු. හැම රටකම මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. හැම රටකම සම්පත් සීමිතයි. සම්පත් ඕන තරම් තියෙන රට බලන්න. හැම රටකම සම්පත් බොහොම පොඩ්ඩයි කියන්නේ. හැම රටකම මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. මට කියන්නකෝ උවමනා සීමිත කරගත්ත මිනිස්සු ටිකක් ඉන්න රටක් නෑ. හැබැයි පුතේ මේ ප්‍රශ්නෙට ලෝකේ කොහෙවත් කවුරුත් විසඳුම් හොයාගෙන නැහැ.
හිගකම ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන නැහැ කොහෙවත්. හැබැයි පුතේ අපේ ආගම තුල බුදුදහම තුල මේ සංකල්පයට විසඳුමක් තියෙනවා. බුදුදහම තුල පුතේ මේ සංකල්පයට විසඳුමක් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකක්ද? දැන් අපි දන්නවා මේ බුදුදහම කියන්නේ පුතා විනාඩියක් ගත්තොත් බුදුදහම තුල ආර්ථික පැතිකඩක් වෙනම තියෙනවා. බුදුදහම තුල මේ අපි උගන්වන ආර්ථික විද්‍යාව පිළිබඳ පැතිකඩක් තියෙනවා. අපි සමීකරණ වලින් විවිධ පාරිභෝජනීය ආයෝජනයේ ඉතුරුම් වගේ දේවල් අපි විද්‍යාත්මකව මේ නූතන වචන පාවිච්චි කරලා ඉගෙන ගන්න සංකල්ප බුදුදහම තුල තියෙනවා. මට මතක් වෙනවා ගාථාවක්. මට මේක නිවැරදිද කියන එක සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඔබ මේක අනිවාර්යෙන් හොඳටම දන්නවා. 11 හරි 10 අවසරේ හරි පොතේ තියෙන. මොකද්ද? ඒකේන භෝගෝ පුඤ්ඤේය දීහි කම්මං පයෝජයෝ චතුස් අංශ නිදාපේය ආපදාදේසු භවිස්සති. ඒ කියන්නේ මොකද්ද පුතේ? ධනය කොටස් 4කට බෙදා. එක කොටසක් පාරිභෝජනය කරන්න. ආර්ථික විද්‍යාව ගන්නන්නේ පාරිභෝජන. ද්විහි කම්මං පයෝජයෝ. ඒක මොකද්ද? 4න් කොටස් දෙකක් කර්මාන්තවල නැවත යොදවන්න. ඒ කිව්වේ ආයෝජන. ආයෝජනය කරන්න කොටස් දෙකක්. චතුස් අංශ නිදාපෙය. ඒ කිව්වේ චතු කියන්නේ 4යි අංශ කියන්නේ 1. 4න් එකක් නිදාපෙය. මේක ඉතුරු කරලා තියන්න. ආපදාදේසු භවිස්සති. ආපදාවකදී ගන්න. ඒතර මේ බුදුදහමේ ආර්ථික විද්‍යාව පිළිබඳ පැතිකඩක් තියෙනවා. ඒ වගේ පුතේ මේ ලෝකේ කොහෙවත් මේ ගැටලුවට විසඳුම් හොයාගෙන නැහැ. ආර්ථික විද්‍යාවේ පියාවත් මේකට විසඳුම් හොයාගත්තේ නැහැ. හැබැයි බුදුදහම තුල විසඳුමක් තියෙනවා. මොකක්ද? බුදුදහමේ සඳහන් වෙන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ උවමනා අසීමිත වෙන්නේ පංච ඉන්ද්‍රියන් අසංවර වීම තුල. මේ තරම් උස උවමනාවන් නිර්මාණය වෙන්නේ මොකක් නිසාද පුතේ? අපේ පංච ඉන්ද්‍රියන් අසංවර වීම නිසා. නේද? අපිට ඇහැට පේන දේවල් ඌමනා වෙනවා. නහයට සුවඳ දැනෙන දේවල් ඌමනා වෙනවා. අපේ ස්පර්ශයට කැමති දේවල් ඌමනා වෙනවා. හැබැයි අපේ පංච ඉන්ද්‍රියන් සංවර නම්. පංච ඉන්ද්‍රියන් සංවර නම් පුතේ ඌමනාවන් අසීමිත වෙන්නේ. ඌමනාවන් මෙතනින් සීමා සහිත වෙනවා. ඌමනා සීමා සහිත කර ගැනීම තුල හිගකම ප්‍රශ්නයට විසඳුමක් නිර්මාණය වෙනවා. මේක උසයන්නේ පංචේන්ද්‍රයන් අසංවර වෙන නිසා. එතකොට පංචේන්ද්‍රයන් සංවර නම් ඇස කන දිව නාසය සම ආදී පංචේන්ද්‍රයන් සංවර නම් මොකෝ වෙන්නේ? මිනිස්සු මනා සීමිත වෙනවා. එතකොට හිගකම ප්‍රශ්න. ඕක තමයි ලෝකේ හිගකමට ඉදිරිපත් කරපු විසඳුම. එන අපි කියන මෙන්න මෙහෙම පුතේ. මොකද්ද කියන්නේ? ලෝකේ හැම රටකටම මෙන්න මේ ප්‍රශ්නේ පොදු. හැම රටකම මිනිස්සුන්ගේ උවමනා සීමිතයි. හැම රටකම සම්පත් සීමිතයි. හැම රටකටම තියෙන පොදු ප්‍රශ්නය මොකක්ද පුතේ ප්‍රශ්නේ? හැම රටකම තියෙන පොදු ප්‍රශ්නය සම්පත් හිගකම ගැටලුව විසඳාගන්නේ කොහොමද කියන එක. සෑම රටකටම තියෙන පොදු ප්‍රශ්නය සම්පත් හිගකම ගැටලුව විසඳාගන්නේ කොහොමද කියන එක. අන්න ඒ නිසා පුතේ මේ හිගකම ප්‍රශ්නය සෑම සියලු දෙනාටම පොදුයි. සෑම සියලු දෙනාටම පොදුයි. ඒ නිසා කියනවා අපි මෙන්න මේ ලස්සන වචනය කියනවා. හිගකම විශ්ව සාධාරණ තත්ත්වයක්. මොකක්ද මේ විශ්ව සාධාරණ ප්‍රශ්නයක් කියන්නේ? Global Justice Questions. ඒ කියන්නේ විශ්වයට මුළු ලෝකෙටම සාධාරණ තත්ත්වයක්. අපි ගත්තොත් උදාද මේ කොරෝනා වසංගතය විශ්ව සාධාරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලෝකේ හැම රටකටම තියෙන අභියෝගය මේ කොරෝනා වසංගත තත්ත්වෙන් දිනන්නේ කොහොමද? ධනවත්, පොහොසත්, තාක්ෂණයෙන් දියුණු, වෛද්‍ය විද්‍යාවෙන් දියුණු කිසි වෙනසක් නැහැ. හැම රටකටම තියෙන පොදු ප්‍රශ්නය මොකද පොදු ප්‍රශ්නය? කොරෝනාවට විසඳුම මොකක්ද? විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. ඒ වගේ පුතේ තවත් විශ්ව සාධාරණ ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. හැම රටකම මිනිසුන්ගේ උවමනා සීමිතයි, සම්පත් සීමිතයි. හැම රටක්ම මුහුණ දෙන පොදු ප්‍රශ්නය. පොදු ප්‍රශ්නය සම්පත් හිගකම. හරිද? right. යා අපි වාක්‍යයක් ලියගමු.
මිනිස් උවමනා අසීමිත වීම සහ මිනිස් උවමනා අසීමිත වීම සහ මිනිස් උවමනා අසීමිත වීම සහ සම්පත් සම්භාරය සීමිත වීම. මිනිස් උවමනා අසීමිත වීම සහ සම්පත් සම්භාරය සීමිත වීම. සීමිත වීම සෑම සමාජයකටම පොදු ලක්ෂණයක් බැවින්. සෑම සමාජයකටම පොදු ලක්ෂණයක් බැවින්. සෑම සමාජයකටම පොදු ලක්ෂණයක් බැවින් හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. සෑම සමාජයකටම පොදුය. හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. හිගකම් පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. හරි. ආයි කියන්නම් පුතේ. මිනිස් උවමනා අසීමිත වීම සහ සම්පත් සම්භාරය සීමිත වීම සෑම සමාජයකටම පොදු ලක්ෂණ බැවින්. සෑම සමාජයකටම පොදු ලක්ෂණ බැවින් හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. ආයි කියන්නම්. මිනිස් උවමනා අසීමිත වීම සහ සම්පත් සම්භාරය සීමිත වීම සෑම සමාජයකටම පොදු ලක්ෂණ බැවින් හිගකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුය. හරිද? right. එනම් දිලිඳු රටවල් මෙන්ම දිලිඳු රටවල් මෙන්ම ධනවත් රටවල්ද දිලිඳු රටවල් මෙන්ම ධනවත් රටවල්ද දිලිඳු රටවල් මෙන්ම ධනවත් රටවල්ද එකසේ මෙම ප්‍රශ්නයට මුහුණ දී. මෙම ප්‍රශ්නයට මුහුණ දී. ආයි කියන්නම් පුතේ. එනම් දිලිඳු රටවල් මෙන්ම ධනවත් රටවල්ද එකසේ මෙම ප්‍රශ්නයට මුහුණ දී. දිලිඳු රටවල් මෙන්ම ධනවත් රටවල්ද එකසේ මෙම ප්‍රශ්නයට මුහුණ දී. හරිද? එකසේ මෙම ප්‍රශ්නයට මුහුණ දී. හරි. දැන් කල්පනා කරන්න පුතේ. කල්පනා කරන්න පුතේ. කල්පනා කරන්න.
ලෝකේ අපි ගත්තොත් චීනය තමයි දැන් නැගී එන ප්‍රබලම ආර්ථිකයේ තියෙන චීනයට. දැන් අපේ රටේ ගොඩක් වෙලාවට අපි අර පුතේ අර බටහිරට නැත්නම් ඇමරිකාව ප්‍රමුඛයේ කලාපයට නැඹුරු වෙලා තිබිච්ච ආර්ථික ශක්තිය දැන් චීනයට මේ ආර්ථික රට කලාපයට එකතු වෙමින් තියෙනවා. දැන් අපේ රටත් වැඩිපුරම ගනුදෙනු කරන්නේ දැන් චීනයට නැඹුරු වෙන රටාවක් තියෙනවා. චීනය කියලා ගන්න. දැන් චීනයේ ආර්ථික බලවතා කියන එක අපිට උදාහරණ. ආසියාවේ කොදෙව්වක් වෙච්ච ලංකාව. දැන් ඔබවට පරිසරය පොඩ්ඩක් බලන්න. ඔබවට පරිසරයේ තියෙන බොහොමයක් භාණ්ඩ මේඩ් ඉන් චයිනා. සමහරවිට ඔබ මේ නරඹන ෆෝන් එක මේඩ් ඉන් චයිනා. සාල ෆෝන් ප්‍රමාණයක් ගන්න චීනයේ. නේද? ඔබ වතුර බොන බෝතලේ මේඩ් ඉන් චයිනා. සමහරවිට ඔබ කෑම කන පිඟාන නේද? අපි අවට තියෙන බොහෝ දේවල් නේද? මොනවද? චීන ගන්නකො ලෝක බලවතාව වෙන්නේ ඊළඟට චීනනේ ලෝක බලවතා සීග්‍රේන් ලෝකේ වෙළඳාම් අල්ලන රට බලවත් වෙන රට. චීන ගන්න. චීනේ ගත්තත් පුතේ කොච්චර චීනේ ධනය අතින් ඉස්සරහට ආවත් චීනේ මිනිස්සුන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බැලුවොත් සම්පත් ටිකයි. චීනේ කොච්චර සම්පත් තිබුණත් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බැලුවොත් සම්පත් එකයි. පුතේ මතක තියාගන්න මේ. පුද්ගලයෙක් ගත්තත් සමාජයක් ගත්තත් රටක් ගත්තත් අපි ඒකක වශයෙන් මේක කරමු. පුද්ගලයෙක් ගත්තත් සම්පත් එක්කමකට මුහුණ දෙනවා. සමාජයක් වශයෙන් ගත්තත් සම්පත් එක්කමකට මුහුණ දෙනවා. රටක් වශයෙන් ගත්තත් සම්පත් එක්කමකට මුහුණ දෙනවා. ඒ කියන්නේ පුතේ මේ බලන්නකෝ. පුද්ගලයෙක්. දැන් පුද්ගලයෙක් විදිහට ගන්න අපේ බලන්න. අපේ ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. අපේ ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. නේද? අපේ උමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. අපි ගමු ලෝකේ ධනවත් පුද්ගලයෙක් බිල් ග්‍රේට්. බිල් ග්‍රේට් පවා සම්පත් හිගකමට මුහුණ දෙනවා. බිල් ග්‍රේට්ට කොච්චර ධනය තිබුණා පුතේ බිල් ග්‍රේට්ගේ උවමනාවන්ට සාපේක්ෂව තවමත් එයාට සම්පත් හම්බෙලා නැහැ. එයාගේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. බිල් ග්‍රේට් පවා සම්පත් හිගකමට මුහුණ දෙනවා. අපි ගන්න ධන කුවේරේ නේ දුප්පත් මිනිස්සු අතාරින්න අප තමුන්නාන්සලා අයින් කරමු. බිල් ග්‍රේට් ගමු ලෝකේ ධන කුවේරේ මොකද තියෙන්නේ අපිට කියන්න තියෙන යා සම්බන්ධයෙන් එයාත් පුතේ හිගකමට මුහුණ දෙනවා. එයාට සම්පත් හිගකම තියෙනවා. බිල් ග්‍රේට්ගේ පුතේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බැලුවොත් සම්පත් හිගකමකින් යුක්තයි. අපි ලංකාවේ ගමු හොඳ සල්ලිකාරයෙක් ධම්මික පෙරේරා මහත්මයා. අපි අගය කරන ඉතාම හොඳ මහත්මයෙක්. පුතා දන්නවා මේ කොරෝනා වෙලාවේ අර DP education නේද? ධම්මික පෙරේරා education කියලා එයා වෙනම දරුවන්ට ඉගැන්වීමේ වැඩපිළිවෙලක් හදාගෙන යන හොඳ මහත්ෙක් ලංකාවේ ඉන්නේ. සාමාන්‍ය සල්ලිකාරයෝ පුතේ ඔයගේ සමාජ සේවා කටයුතු වලට පෙළඹෙන්නේ නැහැ. නමුත් එයා DP education අහලා ඇති නේද? යා විශාල සමාජ සේවාවක් කරන හොඳ මහත්ෙක් අපි ලංකාවේ ඉන්න අපි මතක් කරනවා මේ වෙලාවේ. මොකක්ද? එයාගම ලංකාවේ නම්බර 1 සල්ලිකාරයා. මොකෝ වෙන්නේ? එයාගේ පුතේ එයාට කොච්චර ධනය තිබුණා? උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බැලුවොත් එයාත් පුතේ උවමනාවට තරම් සම්පත් නැහැ. එයාත් සම්පත් එක්කමට වුණා. එහෙනම් බලන්න ධම්මික පෙරේරා මහත්මයා ගත්තත් එයා ළඟ කොච්චර ධනය තිබුණා? එයා ළඟ කොච්චර ධනය තිබුණත් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් දිහා බැලුවොත් එයාටත් සම්පත් ප්‍රමාණවත් නැහැ. එයාත් මුහුණ දෙනවා සම්පත් එක්කමට. සමාජයක් ගත්තත් එහෙමයි, රටක් ගත්තත් එහෙමයි. එහෙනම් අපි කියමු මේ හිගකම කියන්නේ සෑම පුද්ගලයෙක්ම, සෑම රටක්ම, සෑම සමාජයක්ම එකම විදියට මුහුණ දෙන මොන තත්ත්වයක්ද? විශ්ව සාධාරණ තත්ත්වයක්. right ලියන්න ඒ අනුව සම්පත් හිගකම ප්‍රශ්නය ඒ අනුව සම්පත් හිගකම ප්‍රශ්නය ඒ අනුව සම්පත් හිගකම ප්‍රශ්නය ඒ අනුව සම්පත් හිගකම ප්‍රශ්නය
සෑම පුද්ගලයෙක්ම සම්පත්තික්‍රම ප්‍රශ්නය සෑම පුද්ගලයෙක්ම සෑම පුද්ගලයෙක්ම සෑම සමාජයක්ම සෑම පුද්ගලයෙක්ම සෑම සමාජයක්ම සෑම රටක්ම එනම් හිගකම ප්‍රශ්නය සෑම පුද්ගලයෙක්ම සෑම සමාජයක්ම සෑම රටක්ම එකසේ මුහුණ දෙන එනම් හිගකම ප්‍රශ්නය සෑම පුද්ගලයෙක්ම සෑම සමාජයක්ම සෑම රටක්ම එකසේ මුහුණ දෙන රතු පැන ගන්න අතට එකසේ මුහුණ දෙන ලස්සන දෙයක් විශ්ව සාධාරණ තත්වයකි. විශ්ව සාධාරණ තත්වයකි. මේ මොකේ හැමෝටම පොදු තත්ත්වයක්. විශ්ව සාධාරණ තත්වයකි. විශ්ව සාධාරණ තත්වයකි. විශ්ව සාධාරණ තත්වයකි. ආයි කියන්නේ කෙනා දරුවෙක් ආයි කියන පුතේ. එනම් හිගකම ප්‍රශ්නය සෑම පුද්ගලයෙකුටම සෑම සමාජයකටම සෑම රටකටම එකසේ මුහුණ දීමට සිදුවන විශ්ව සාධාරණ තත්ත්වයකි. එනම් හිගකම ප්‍රශ්නය සෑම පුද්ගලයෙකුටම සෑම සමාජයකටම සෑම රටකටම එකසේ මුහුණ දීමට සිදුවන විශ්ව සාධාරණ තත්ත්වය. මම දෙන ප්‍රශ්නයකට. හැබැයි YouTube බලන පුතාට මේක මේ ප්‍රශ්නය ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. එයා මට WhatsApp නම්බර එක දාන්න. ලබන සතියේ වෙද්දී දවස් 4කින් ඔබට නිබන්ධනය ලැබෙනවා. මේ බලන්න ප්‍රශ්නයක්. පෙරලන්න පුතාගේ ටියුට් එකේ ටියුට් එක ගන්න. ටියුට් එකේ 45 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නය. ටියුට් එකේ 45 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නය. ටියුට් එක නැත්නම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ටියුට් එකේ 40 වෙනි ප්‍රශ්නේ 45 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නය. මේ බලන්න ප්‍රශ්නය අහන ඉදිරි විභාගය. හරි හතරවෙනි ප්‍රශ්නේ. උතන 1994 තියෙනවනේ. එතන හරස් ඇලේරක් ගහලා යන්න පුතේ. 1994 හරස් ඇලේරක් ගහලා යන්න 2014. එකම ප්‍රශ්නයක්. 2014. කියවන්න ප්‍රශ්නය. එකගද නැද්ද කියලා ලියන්න. හතරවෙනි ප්‍රශ්නය කියවන්න ප්‍රශ්නය එකගද නැද්ද කියලා ලියන්න. එකගද නැද්ද කියන එක විතරක් ලියන්න. එකඟද නැද්ද? මේ බලන්න ප්‍රශ්න අහන හැටි පුතේ. දැන් මේ රටාවට හුරු වෙන්නයි ඕන පුතේ. මේ රටාවට හුරු වෙන්න ඕන. අපේ අරමුණ විභාගය නම් අපි මුල ඉඳලා විභාගයට හුරු වෙලා යන්න ඕන. බලන්න කියන හැටි.
විශාල ජනසං 94 2004 අවුරුදු දෙකේ එකම විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ. විශාල ජන සංඛ්‍යාවකට තම මූලික අවස්ථා පවා සපුරා ගැනීමට නොහැකි වී ඇති ලංකාව වැනි රටවලට නම් හිගකම ප්‍රශ්නය කේන්ද්‍රීය ප්‍රශ්නයක් වශයෙන් සැලකිය හැකිය. I mean පුතේ කේන්ද්‍රීය ප්‍රශ්නය කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් කියන එක. ඒත් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින ජනතාවක් විසින් ඇමරිකාව වැනි රටවලට හිගකම ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්සේ සැලකිය නොහැකි. මෙම ප්‍රකාශය කොතෙක් දුරට එකඟ වන්නේද? දැන් අපි පුතේ තේරුම් ගන්න තමයි මම කියන දේ. කියන දේ තේරුම් ගන්න. මොකද්ද? අපි නිකන් වැඩක් තියද ඉගෙනගෙන ගිහිල්ලා හිගකම යනු කුමක්ද? හිගකම ඇතිවීමට හේතු දෙක මොකක්ද? වැඩක් නෑ. මෙන්න විභාගයේ ප්‍රශ්න අහන රටාව. තේරුම් ගන්න ප්‍රශ්න අහන රටාව. විශාල ජන සංඛ්‍යාවකට තම මූලික අවස්ථා සපුරා ගැනීමට නොහැකි වී ඇති ලංකාව වැනි රටවලට නම් හිගකම කේන්ද්‍රීය ප්‍රශ්නයක් වශයෙන් සැලකිය හැකිය. එහෙත් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින ජනතාවක් වෙසෙන ඇමරිකාව වැනි රටවලට සම්පත් හිගකම ඉතා වැදගත් ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකියි. මෙම ප්‍රශ්නය සමග ඔබ කොතෙක් දුරට එකඟ වන්නේද? පුතේ මේ ස්ක්‍රීන් එක ෂෙයා කරාම පුතාට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. නේද පුතා? ෆෝන් එකෙන් නම් යන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න පුළුවන්. එතකොට බලන්න පුළුවන්. ප්‍රශ්න නැති ළමයි ප්‍රශ්න පස්සේ ලියා ගන්නවත් පුළුවන්. හරිද? රයිට්. මොකක්ද අපේ උත්තරේ? මූ නෙවෙයි අතරම. මේ ප්‍රශ්න පත්‍රය හදන කෙනා කියනවා මොකක්ද? ලංකාවට හිගකම ප්‍රධාන ප්‍රශ්නයක්. හැබැයි ඇමරිකාව වගේ දියුණු රටවල් වලට සම්පත් හිගකම ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. මෙයා කියනවා ලංකාවට නම් හිගකම ප්‍රශ්නයක්. හැබැයි ඇමරිකාව වගේ ධනවත් මේ ධනයාතින් ඉස්සරහට ගියපු රටවල් වලට හිගකම ප්‍රශ්නයක් නෙවෙයි. මොකක්ද අපේ උත්තරේ? එකඟද? නෑ. මේකට එකඟ නෑ. රයිට්. උත්තරේ වෙන්න ඕන මෙන්න මේකයි. උත්තරේට මෙන්න මේ දේවල් තියෙන්න ඕන. මොකක්ද? අපි උත්තරේ ලියලිමු ඉස්සෙල්ලා. උත්තරේ ලියලා සාකච්ඡා කරමු. ලියන්න පිටින් එකඟ විය නොහැක. එකඟ විය නොහැක. උත්තරේ ලියනවා. එතන කඩේරි තියලා තියෙන පුතාට එකඟ විය නොහැක. සම්පත් හිගකම අසීමිත උවමනාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි. එකඟ විය නොහැක. එකඟ විය නොහැක. සම්පත් හිගකම අසීමිත උවමනාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි. එකඟ විය නොහැක. හිගකම සම්පත් හිගකම අසීමිත උවමනාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි. කිසිම සමාජයක අවශ්‍යතා වැඩෙන තරමට සම්පත් නොවැඩි. අවශ්‍යතා වැඩෙන තරමට සම්පත් නොවැඩි. අවශ්‍යතා වැඩෙන තරමට සම්පත් නොවැඩි. මම ආයි වාක්‍ය කියනවා පුතේ ලියා ගන්න බැරි විස්තරව බලන්න. එකඟ විය නොහැක. සම්පත් හිගකම අසීමිත උවමනාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි. සම්පත් හිගකම අසීමිත උවමනාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි.
කිසිම සමාජයක අවශ්‍යතා වැඩෙන තරමට සම්පත් නොවැඩේ. කිසිම සමාජයක අවශ්‍යතා වැඩෙන තරමට සම්පත් නොවැඩේ. රතු වෙන අතර ගන්න පුතේ. ඇමරිකාව සතුව විශාල සම්පත් ප්‍රමාණයක් පැවතියද. ඇමරිකාව සතුව විශාල සම්පත් ප්‍රමාණයක් පැවතියද. ඇමරිකාව සතු විශාල සම්පත් ප්‍රමාණයක් පැවතියද. ඇමරිකාව සතු විශාල සම්පත් ප්‍රමාණයක් පැවතියද. ඇමරිකානුවන්ගේ උවමනාවන්ට සාපේක්ෂව. ඇමරිකාව සතු විශාල සම්පත් ප්‍රමාණයක් පැවතියද. ඇමරිකාව සතු විශාල සම්පත් ප්‍රමාණයක් පැවතියද. ඇමරිකානුවන්ගේ උවමනාවන්ට සාපේක්ෂව. ඇමරිකානුවන්ගේ උවමනාවන්ට සාපේක්ෂව. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවේ. ඇමරිකානුවන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවේ. ඇමරිකානුවන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවේ. ඇමරිකානුවන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවේ. හරිද? right. ලියන්න තියෙන්නේ. ලංකාව ඇමරිකාව වශයෙන් 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 කිසිදු වෙනසකින් තොරව ලංකාව ඇමරිකාව වශයෙන් කිසිදු වෙනසකින් තොරව එකසේ හිගකම ප්‍රශ්නයට මුහුණ දෙයි. ලංකාව ඇමරිකාව වශයෙන් කිසිදු වෙනසකින් තොරව එකසේ හිගකම ප්‍රශ්නයට මුහුණ දෙයි. එකසේ හිගකම ප්‍රශ්නයට මුහුණ දෙයි. ලංකාව ඇමරිකාව වශයෙන් කිසිදු වෙනසකින් තොරව එකසේ හිගකම ප්‍රශ්නයට මුහුණ දෙයි. ලංකාව ඇමරිකාව වශයෙන් කිසිදු වෙනසකින් තොරව එකසේ හිගකම ප්‍රශ්නයට මුහුණ දෙයි. පුතේ ඔය කියපු ඔක්කොම ටික මෙන්න මේක ඇතුලේ ගැප් වෙලා තියෙනවා. මම ඔය ලියපු ඔක්කොම උත්තරේ පුතේ මෙන්න මේක ඇතුලේ ගැප් වෙලා තියෙනවා. මොකද්ද? හිගකම විශ්ව සාධාරණ තත්ත්වය. ලංකාව ඇමරිකාව කියලා දියුණු නොදියුණු කියලා උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ සමකාසන්න කියලා ආසියානු අප්‍රිකානු කලාපය කියලා යුරෝපා කලාපය කියලා සුදු ජාතිකයෝ කළු ජාතිකයෝ කියලා කිසිම වෙනසක් මේ මිහි මත තියෙන හැම පුද්ගලයෙක්ම හැම සමාජයක්ම හැම රටක්ම එකම විදියට මුහුණ දෙන ප්‍රශ්නය සම්පත් හිගකම. ලියන්න. හිගකම විශ්ව සාධාරණ තත්ත්වයකි. හිගකම විශ්ව සාධාරණ තත්ත්වයකි. හිගකම විශ්ව සාධාරණ තත්ත්වයකි. හොඳයි. තව ප්‍රශ්නයක්. එතන උඩ තියෙනවනේ පුතේ MCQ එකක් ඒක කරන්න 2006. එතන උඩ තියෙනවනේ MCQ එකක් ඒක කරන්න පුතේ 2006. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඔබට. එතන උඩ තියෙන 2006 ප්‍රශ්න කරන්න.
එතන උඩ තියෙන 2006 ප්‍රශ්න කරන්න. මට උත්තරේ මැසේජ් කරන්න ඉතින් පුරුදු වෙන්න. ඔව් ඔබට පේනවා අඛණ්ඩව දරුවෝ මැසේජ් කරනවා නේද? මොකද්ද පුතේ උත්තරේ? හිගකම පිළිබඳ ප්‍රශ්නය. නිවැරදි උත්තරයට ඉඟියක් අඳින්න එක දරුවෙක්. ඔව් උත්තරාංක 4 පුතේ. පැන නගින්නේ සම්පත් වලින් ඌමනා සපුරාගත නොහැකි බැවිනි. උත්තරාංක 4. පැන නගින්නේ සම්පත් වලින් ඌමනා සපුරාගත නොහැකි බැවිනි. හරිද? උත්තරාංක 4. හරි හරි. උත්තරේ පේන්නේම නෑ දැන් ඉතින්දලා. නේද? රයිට්. හොඳයි. දැන් පුතේ මම ඊට පස්සේ පුතාට මේ වර ඒ ප්‍රශ්න මේ වර ප්‍රශ්න පත්‍රයේ තියෙනෝනේ. මේ සැරේ ටියුට් එක රිවිෂන් එක අපි මේ තියරි එක කරන එක මම පුතේ රිවිෂන් ටියුට් කරගෙන යන්නේ තාම තේරුම් නැහැ මේ ප්‍රශ්නත් කරගෙන යන්නේ. එන්න පුතේ 2020 ගිය අවුරුද්දේ ප්‍රශ්න. ටියුට් එක ආපු දරුවා විතරක් ගන්න. ටියුට් එක හම්බෙච්ච දරුවා විතරක් පෙන්නන්න 39 පිටුවට. මෙවර මං කුරියර් එකෙන් එවපු ටියුට් එකේ 39 වෙනි පිටුවේ 2020 ප්‍රශ්න. මම ටියුට් එක හම්බෙච්ච නැති දරුවට මේ වෙනකොට ලැබිච්ච නැති දරුවට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. පුතා මේක ලියා ගන්න උත්සාහ කරන්න එපා. පුතාට ගෙදරට ටියුට් එක එනවා. පුතාට ගෙදරට ටියුට් එක එනවා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා පොඩ්ඩක් ඉන්න. right. ඔය තියෙන්නේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ 2020 අලුත්ම විභාග ප්‍රශ්නය. ඕකේ තුන්වෙනි කරන්න. 39 වෙනි පිටුවේ තුන්වෙනි ප්‍රශ්නේ. ඔය මම ඔබට දාලා තියෙන ડોකියුමන්ට් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. මොකද උත්තරේ? අලුත්ම විභාග ප්‍රශ්නය. ඔබට මෙවර යපු නිබන්ධනයේ 39 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ. පුතේ මට උදව් දෙකක් කරන්න ඕන. එක උදව්වක් තමයි මෙන්න මේක. හරි මම පස්සේ කියන්න. මේ ප්‍රශ්න කතා කරලා කියමු. ඉරක් අදින්න පුතේ. ඉරක් අදින්න. නිවැරදි පිළිතුර යටින්. ස්ක්‍රීන් එකේ ඉරක් අදින්න. right. ඔව් පුතේ. උත්තරාංක 4. සීම් උත්තරාංක 4. සමාජයේ සියලුමනා සපුරා ගැනීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බව. උත්තරාංක 4. සමාජයේ සියලුමනා සපුරා ගැනීමට ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බැවින්. right. හොඳයි. පුතාගේ මම ඉල්ලීම් එකක් කරන එකක් තමයි පුතාට නිබන්ධන අඩු නම් නේද? මට පණිවිඩය මුල් ටියුට් දැන් ඔබ ගාව තියෙනවා ටියුට් 4ක්. මොනවද තියෙන්න ඕන? ගුරුවත් පොත තියෙන්න ඕන. අනිවාර්යයි. විෂය නිර්දේශය තියෙන්න ඕන. පළවෙනි තියරි ටියුට් එක. තියරි ටික එහෙම ටයිප් කරපු ටියුට් එකක් තුන එක තියෙන්න ඕන. පිටු 50 ගණක් 60 ගණක් හරි තියෙනවා. අනිත් එක මේ අලුත්ම ටියුට් එක රිවිෂන් ටියුට් එක. පුතේ පේපර් ක්ලාස් අර පේපර් ක්ලාස් කියන්නේ
පේපර් ක්ලාස් කියලා මේ ප්‍රශ්න පත්‍ර කෑලි කෑලි සාකච්ඡා කරාම අපිලිවෙලයි පුතේ. මේ වගේ ප්‍රශ්න ටයිප් කරලා උත්තර ලියන්න ඉඩ තියපු පොතක් ඔබට එවන. මේ පේපර් ක්ලාස් එක. නැත්නම් පුතේ හිතන්න බාර සාමාන්‍ය පෙළ වගේ පේපර් ක්ලාස් එක කියලා පේපර් කෑලි ටිකක් සාකච්ඡා කරයි කියලා. ඒක අපිලිවෙලයි පුතේ. ඒතර විභාගයට යද්දී පේපර් කෑලි තැන් වල ඉරිලා නැවිලා පොඩි වෙලා මේ පොත් වශයෙන් තියෙන්නේ. පේපර් ක්ලාස් එක කරන් පොතක රිවිෂන් එකක්. ඒක ඒ ටියුට් හතර නැත්තම් පුතේ මට WhatsApp පණිවිඩයක් එවන්න. මොකද්ද ඕන? නමයි ලිපිනයයි දුරකථන අංක දෙකයි දාලා එවුවම දින 4ක් ඇතුළත ඔබට නිබන්ධනය ඔබේ නිවසට කුරියර් සේවාව ඔස්සේ ලැබෙන්න සලස්වනවා. අනිත් එක තමයි පුතේ මම මේ වෙලාවේ ඉන්නේ තනිකර 2021 විභාගයේ සම්බන්ධයෙන් අවධානය. මගේ වැඩි මනස තියෙන්නේ 2021 මෙවර කණ්ඩායම. මට ප්‍රචාරණයක් කරගන්නත් ලොකු වෙලාවක් උනේත් නැහැ. කරගන්නත් විදියකුත් නැති වෙලා පවතින තත්ත්වයක් තියෙනවා. මම මොකද මේ 2021කට සම්පූර්ණ පරිතැවීම කළා තියෙන්නේ. ඔබේ යාළුවෝ ඔබ තමයි මේක හොඳම කෙනා. ඔබේ යාළුවෝ ඉන්නවා දැනුවත් කරලා සහයෝගය දෙන්න. මේ ලින්ක් ටික දීලා පොඩ්ඩක් දැනුවත් කරන්න පන්තිය පිළිබඳව. ඔය රැල්ලට අසු වෙලා දුවන තත්ත්වයක්. ප්‍රතිඵල මෙලෝදයක් නැති නේද? මම අර පළවෙනි 54 එක ළමයෙක් ඉන්න හිස් ප්‍රතිඵල තියෙන. මෙලෝ හරයක් නැති පන්ති වලට ළමයෝ රැල්ලට අහු වෙලා ප්‍රචාරණ කටයුතු වලට අහු වෙලා යමින් තිබෙනවා. ඔබ දැනුවත් කරලා පන්ති හදාගන්න සහයෝගයක් දෙන්න. හරිද? හරි එහෙනම් පුතේ අදට කතාව අවසන් කරනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි.